හරි අපි එදා කතා කළා නැවැත්තුවේ මේ අඟහරුවාදා ෂෝට් රන් කොස්ට් රිලේෂන්ස් කියන එක අපි කතා කළා. ඊළඟට අපි ලොං රන් කොස්ට් වලින් තමයි ඒ කියන්නේ එතන තමයි අපිට කතා කරන්න තියෙන ලොං රන් කොස්ට් කර්ව්ස් නැත්නම් ලොං රන් කොස්ට් කියන එක කොටස. අපි එතකොට අඟහරුවාදා අපි කතා කළා මෙන්න මේ කොටස් සම්බන්ධව ඇවරේජ් වේරියබල් කොස්ට් කර්ව් එක ඩිරයිව් කරන්න මේ කොස්ට් කර්ව්ස් ෂෝට් රන් කොස්ට් කර්ව්ස් කොහොමද ඩිරයිව් කරන්න කියන එක අපි කතා කළා සහ ඒවල හැසිරීම ඒ කියන්නේ ඒ කොස්ට් කර්ව්ස් වල හැඩේ අනුව ඒ කොස්ට් කර්ව්ස් සහ විශේෂයෙන් මාර්ජිනල් කොස්ට් නැත්නම් ආන්තික පිරිවැය වක්‍රය සහ සාමාන්‍ය පිරිවැය වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය ගැන අපි කතා කළා අඟහරුවාදා ක්ලාස් එකේදී. එතකොට අද අපි කතා කරන්න යන්නේ මෙන්න මෙතන ඉඳන්. long run cost curves. හරි. එතකොට long run cost curves ගැන කතා කරනකොට long run කියලා කියන්නේ නැත්නම් දිගු කාලය කියලා කියන්නේ සියලුම නිෂ්පාදන සාධක විචල්්‍ය නැත්නම් වෙනස් වන අවස්ථාවක් වෙනස් වන කාලය. එතකොට එම කාලයේදී ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියලා කොටස් දෙකක් නැහැ. සියලුම පිරිවැය විචල්්‍ය පිරිවැය විදියට අපි හඳුනා ගන්නවා නැත්නම් variable costs විදියට හඳුනා ගන්නවා. එතකොට මේ long run කියන එක අපි නිෂ්පාදන ක්‍රියාවලියේ දිගු කාලය ගැන කතා කරා. ඒ දිගු කාලය ගැන කතා කරනකොට අපි හඳුනාගත්තා පරිමාණානුකූල ඵල return to scales කියලා කොටසක්. මෙතනදී අපි cost view එකෙන් නැත්තම් පිරිවැය කෝණයෙන් බලනකොට අපි කතා කරන්නේ ඒ තියෙන ඒ සංකල්පයම තමයි පිරිවැය කෝණයෙන් අපි කතා කරනවා economies and diseconomies of scale කියලා. එතකොට economies of scale නැත්තම් increasing returns කියන එක දෙකම ගොඩක් දුරට ඒ සංකල්ප දෙකම එකම දෙයක් තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වනේ අර production curves වල ප්‍රතිබිම්බයක් තමයි reflection එකක් තමයි cost curves කියන්නේ. ඒ වගේ එකම කාසිය දෙපැත්තනේ. එතකොට මේ cost view එකෙන් අපි economies of scale කියලා හඳුන්වන්නේ production එකේදී return to scale increasing returns කියලා හඳුන්වපු එකම තමයි. එතකොට economies of scales and diseconomies of scale කියන අවස්ථා නැත්නම් මේවා තමයි මේවට කියන්නේ ආර්ථික පිරිමැසුම් හා නොපිරිමැසුම් කියලා සිංහලෙන්. diseconomies of scale කියන්නේ ආර්ථික නොපිරිමැසුම්. economies of scale කියන්නේ ආර්ථික පිරිමැසුම්. එතකොට ආර්ථික පිරිමැසුම් තත්ත්ව ඇති වෙනවා මෙතන benefits to a large scale of operations. ඒ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරවලදී මහා පරිමාණ ආකාරයේ නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වාගෙන යන ආයතනවලට මේ ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්පෙෂලායිසේෂන් කියන්නේ විශේෂීකරණය, purchasing volume, efficient use of capital ඒගොල්ලන්ට තියෙන විශේෂ වරප්‍රසාද ඒ කියන්නේ විශේෂ වාසි මේ විශේෂීකරණය සම්බන්ධ වාසි ඒ වගේම එයාලා බල්ක් වශයෙන් අර තොග වශයෙන් මිලදී ගන්නේ අමුද්‍රව්‍ය. එතකොට ඒකක පිරිවැය අඩුයි. ඒ වගේම ප්‍රාග්ධනය ඉතාමත් කාර්යක්ෂම පාවිච්චි කරන්න පුළුවන්. efficient use of capital කියන්නේ ඒකයි. ඒ වගේම design and development costs ඒ කියන්නේ විශේෂයෙන්ම research and development cost නැත්නම් අපි ඒක හඳුන්වනවා ගිලුණු පිරිවැය කියලා sunk cost කියලා. එතකොට ඒ තුලින් research and development කියන නැත්නම් පර්යේෂණ හා සංවර්ධන වියදම් තුලින් ලොකු ආසි ගන්න පුළුවන් මහා පරිමාණ ව්‍යාපාරවලට. ඒගොල්ලන්ට පුළුවන් එතකොට නිෂ්පාදිතයේ අඩුපාඩුකම් මොනවද ඒවා නිෂ්පාදිතය මොඩිෆයි වෙන්න නැත්නම් නවීකරණය වෙනවා නවීකරණය කරන්න තියෙන ක්‍රමවේදයන් මොනවද මාකට් රිසර්ච් ඒ වගේ දේවල් නැත්නම් මේ වෙළඳපොළ පර්යේෂණ ඒ වගේ දේවල් තුලින් කොයි විදියටද පිරිවැය අඩු කරගන්නේ මාකට් ෂෙයා එක කොහොමද වැඩි කරගන්නේ ඔය ආදී වශයෙන් විශාල ප්‍රමාණයේ
රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නැත්නම් පර්යේෂණ හා සංවර්ධන වියදම් දරන්න පුළුවන් මහා පරිමාණ ව්‍යාපාර වලට තමයි. ඒ වියදම දරා ගන්න පුළුවන් ඒ වගේ ව්‍යාපාර වලට තමයි. එතකොට ඒ තුලින් ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න හැකියාව ලැබෙනවා මහා පරිමාණ ව්‍යාපාර වලට. ඒ වගේම ආර්ථික නොපිරිමැසුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් යම් යම් දුර්වලතාවයන් නිසා කළමනාකරන දුර්වලතාවයන් සම්බන්ධීකරණ ගැටලු සම්පත් වල හිඟතාවය ඔය වගේ දේවල් නිසා මෙතන තියෙන කෝඩිනේෂන් ප්‍රොබ්ලම්ස් කියලා අභ්‍යන්තර ගැටලු ඒ වගේ දේවල් නිසා මහා පරිමාණ ව්‍යාපාරවල පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඒ තුලින් ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන්. මේ සියලුම දේ ඇති වෙන්නේ දිගු කාලයේදී සියලුම පිරිවැය විචල්්‍ය වෙන තත්වයේදී. එතකොට අපි මේ පිරිවැය වක්‍ර ගැන කතා කරොත් දිගු කාලීන LR long run cost curves. එතකොට දිගු කාලීන පිරිවැය වක්‍ර U shape. ඒ කියන්නේ U අකුරක හැඩය ගන්නවා. If a production process is characterized by economies of scale and then diseconomies of scale. ඒ කියන්නේ මේ U shape එක ඇතුලේ මේ U අකුර නැත්නම් හැඩය ඇතුලේ ආර්ථික පිරිමැසුම් නුත් තියෙනවා ආර්ථික නොපිරිමැසුමුත් තියෙනවා. අපි බලමු එක ගැන කතා කරද්දී since capital can be varied ඒ කියන්නේ ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් නේ දැන් කෙටි කාලය වගේ නෙමෙයිනේ දිගු කාලයේදී ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් නිසා එතකොට මේ දිගු කාලීන පිරිවැය වක්‍ර the long run cost curves describe the costs with changing the scale of operations. ඒ කියන්නේ දැන් මේ ප්‍රාග්ධනය මේ වෙනස් කරන්න පුළුවන් නිසා අපි ගොඩක් වෙලාවට මේක විස්තර කරන්නේ මේ දිගු කාලීන පිරිවැය වක්‍ර ගැන විස්තර කරන්නේ ගොඩක් වෙලාවට පරිමාණයත් එක්ක මේ නිෂ්පාදනය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය නැත්නම් මේ ඔපරේෂන්ස් වල ස්කේල් එකත් එක්ක පරිමාණයත් එක්ක ඒ කියන්නේ reducing or increasing plant size කියලා කියන්නේ නිෂ්පාදන මේ අපි ෆැක්ටරි එක කියලා ප්ලාන්ට් එක කියන්නේ ෆැක්ටරි එක ඒ කර්මාන්ත ශාලාව මේ ප්‍රමාණය අඩු වැඩි කිරීම මත මොන වගේ වෙනස්කම්ද මේ පිරිවැය සිදු වෙන්නේ කියලා මේ දිගු කාලීන පිරිවැය වක්‍ර වලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අපි ළඟට කතා කරමු දිගු කාලීන පිරිවැය වක්‍රය සම්බන්ධව තව දුරටත් කතා කරනවා. දිගු කාලීන පිරිවැය වක්‍රය ගැන කතා කරද්දී minimum cost for producing various levels of output assuming an ideal input combinations. එතන අවම පිරිවැය අවම වන විවිධ අවස්ථාවන්හිදී විවිධ නිෂ්පාදනය කරනකොට various levels of output කියන්නේ විවිධ levels වල නැත්නම් විවිධ මට්ටම් වල මේ නිමැවුම නිෂ්පාදනය කරනකොට assuming an ideal input combinations කියන්නේ ideal input combination කියලා කියන්නේ අපි usually අපි සාමාන්‍යයෙන් මේ ස්ථාවර මොනවාද factors of production නැත්නම් නිෂ්පාදන සාධක විවිධාකාර විදිහට මුහු කරලා විවිධාකාර විදිහට ශ්‍රමිකයන් ඒ වගේම මේ ප්‍රාග්ධනය හා ශ්‍රමය විවිධ ආයුරින් භාවිතා කරලා නිමැවුම් මට්ටම විවිධ නිමැවුම් මට්ටම් ලබා ගන්නවනේ. ඒ නිමැවුම් මට්ටම් ලබා ගැනීමේදී අවම පිරිවැයක් මේ මිනිමම් කොස්ට් එක අවම පිරිවැයක් දරන අවස්ථා තමයි ඒ මේ දිගු කාලීන පිරිවැය වක්‍රය තුලින් දැක්වෙන්නේ. එතකොට ඒක අපි බලමු මේ short run cost curves වලින් තමයි නැත්තම් කෙටි කාලීන පිරිවැය වක්‍ර ගොඩක එකතුවකින් තමයි මේ දිගු කාලීන පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ. එතකොට ඒකයි එහෙම කියන්නේ විවිධ මට්ටම් වල විවිධ මේ නිෂ්පාදන මට්ටම් වලදී නිෂ්පාදනය කරන අවස්ථාවල් වලදී පිරිවැය අවම වන නිෂ්පාදන මට්ටම ඒ හඳුනාගෙන ඒ තුලින් ඒ ආශ්‍රයෙන් තමයි මේ දිගු කාලීන පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ.
ඒකයි මෙතන මේක එහෙම කියලා තියෙන්නේ. එතකොට any change in operating environment leads to a shift in long run cost curves කියලා කියනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේ මොකක් හරි ඒ නිෂ්පාදන මෙහෙයුම් මට්ටමේ තියෙන දැන් මොකක් හරිම පරිසරයේ සිදුවන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මොකක් හරි වෙනසක් සිදු වෙනවා නම් ඒ වෙනස හේතුවෙන් මේ long run cost curve එක මේ shift වෙන්න පුළුවන්. නැත්නම් මේ දිගු කාලීන පිරිවැය වක්‍රය ඉදිරියට විතැන් වෙන්න පුළුවන් කියලා තමයි එතන කියන්නේ. ඊට පස්සේ දිගු කාලීන පිරිවැය වක්‍ර නැත්නම් LRC reveals the nature of economies and economies of scale and optimal plant sizes planning decisions. එතකොට ඒ වගේම අර කලින් කිව්වා වගේ මේ දිගු කාලීන පිරිවැය වක්‍ර හේතුවෙන් වක්‍ර වලින් නිරූපණය කරනවා ආර්ථික පිරිමැසුම් සහ ආර්ථික නොපිරිමැසුම්. ඒතර අපි බලමු දිගු කාලීන පිරිවැය ශ්‍රිතය නැත්නම් long run cost function කියන එක. ඒතර දිගු කාලීන පිරිවැය ශ්‍රිතයේදී අර කලින් කිව්වා වගේම තියෙනවා දිගු කාලීන පිරිවැය මුළු පිරිවැය වක්‍රය describe කරනවා කියලා. Minimum cost of producing each output level when the firm is free to vary all input levels. දැන් මේ අපි දන්නවනේ දිගු කාලේදී සියලුම නිෂ්පාදන සාධක නිෂ්පාදන යෙදවුම් සියල්ලම මේ විචල්යයි නැත්නම් වෙනස් වෙනවා කියලා. එතකොට ඒ වෙනස් වෙන සියලුම නිෂ්පාදන සාධක වෙනස් වීම තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් නිමැවුම නිෂ්පාදිතය ලබා ගන්න පුළුවන් නිෂ්පාදිත මට්ටම් ආශ්‍රයෙන්. එතකොට ඒ නිෂ්පාදිතය ලබා ගන්නකොට දරන්න වෙන අවම පිරිවැයන් තමයි දැරීමට සිදුවන අවම පිරිවැයන් තමයි මේ දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය තුලින් නියෝජනය වෙන්නේ. එතකොට one of the first decisions to be made by the owner or manager of a firm is to decide the scale of operation. Size එක firm එකේ size එක නැත්නම් පරිමාණය මහා පරිමාණද ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර තමයි ගොඩක් වෙලාවට මේ එහෙමයි කියලා මේ සුළු පරිමාණ ව්‍යාපාර මේවා භාවිතා නොකරනව නෙවෙයි. මේවා භාවිතා කරනවා. නමුත් අර කැපැසිටි එකත් එක්ක ඒ කියන්නේ දැන් පරිමාණය විශාල වෙනකොට තමයි මේ පිරිවැය අවම කරගෙන වාසි ලබා ගන්න පුළුවන් විවිධ ක්‍රමවේදයන් හොයන්නේ ආයතන විසින්. ඒ කියන්නේ මුලදිම හොයන්නේ නැහැනේ. මුලදිම ව්‍යාපාරේ පටන් ගන්නකොටම හොයන්නේ නැහැ. පිරිවැය අවම කරගන්න ක්‍රමවේදයන් මොනවාද කියලා. ටිකක් සර්වයිව් වෙන මුලින්ම සර්වයිව් වෙන්න ඕනේ මේ මාකට් එක ඇතුළේ. මාකට් ෂෙයා එක පොඩ වැඩි කරගන්න ඕනේ. එහෙම වැඩි කරගෙන යනකොට ස්කේල් එක වැඩි වෙනකොට තමයි මේ පිරිවැය අවම කර ගැනීමේ විවිධ ක්‍රම වේදයන් මේ අත්හදා බලන්න මේ පෙළඹෙන්නේ. එතකොට එතන කියන්නේ ඒකයි one of the first decision to be made by the owner of the firm is to decide the scale of the operation. මුලින්ම firm එකේ size එක තීරණය කරලා ඉන්න ඕනේ owner හරි firm එකේ manager හරි තීරණය කරන්න ඕනි. ඊට පස්සේ තමයි මේ cost decisions production decisions වලට එළඹෙන්නේ. එතකොට ඒ තුලින් ඒ කියන්නේ දිගු කාලයේදී ගොඩක්ම බලපාන්නේ මේ ෆර්ම් එකේ සයිස් එක නැත්තම් ස්කේල් of operation කියන එක. නැත්තම් මේ එතන ඒ මහා පරිමාණ කියන්නේ ව්‍යාපාරේ පරිමාණය කියන එක තමයි ගොඩක්ම වැදගත් තීරණය වෙන්නේ මේ ව්‍යාපාරයක නැත්තම් මේ ආයතනයක හිමිකරු විසින් ගත යුතු ප්‍රධානම තීරණය වෙන්නේ. එතකොට ඒ අනුව මේ දිගු කාලීන පිරිවැය වක්‍රය මෙහෙම අපිට ගන්න පුළුවන්. දැන් මෙතන මාට පේනවා ඇති මේ preferable plant size and the long run average cost curve. එතකොට මෙතන average cost එක මුලින් මෙතන මෙහෙම එන average cost එක මේ SAC මේ තියෙන short run කෙටි කාලීන මේ සාමාන්‍ය පිරිවැය මේ වක්‍රය.
1 2 එහෙම කියලා තියෙනවා. මෙහිම ඇඳලා. එතකොට මෙතනදි තියෙනවා ඒ වගේ දැන් මෙහෙම තමයි මේ කෙටි කාලයේදී හැසිරෙන්නේ මේ පිරිවැය වක්‍ර. කෙටි කාලයේ සාමාන්‍ය පිරිවැය වක්‍ර. සාමාන්‍ය පිරිවැය ගැන අපි දන්නවා. එතකොට ඒ වගේ පිරිවැය වක්‍ර මේ තියෙන්නේ මුල් අවස්ථාව. එතකොට ඒ වගේ පිරිවැය වක්‍ර ගොඩක එකතුවකින් තමයි දිගු කාලීන පිරිවැය වක්‍රය ගොඩ නැගිලා තියෙන්නේ. SA1, SA2, SA3 මේ වගේ පිරිවැය වක්‍ර ගොඩක්. ඒ කියන්නේ දිගු කාලය කියන්නේ කෙටි කාලයේදී පිරිවැය මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර මේ ටයිම් පීරියඩ් එකත් එක්ක මේ නැත්තම් කාල සීමාවත් එක්ක ගොඩක් හිම එකතු වෙලා ඒකයි අර මං කිව්වේ මිනිමම් කොස්ට් කියලා. දැන් මේක මේ කොළ පාට පේනවනේ මේ කොළ පාට වක්‍රේ පේන්නේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය. ඒතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඇඳලා තියෙන්නේ මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රවල අවම ලක්ෂයන් එකතු කරලා අවම ලක්ෂයන් කනෙක්ට් කරලා. ඒක පැහැදිලිද? මේ අවම ලක්ෂයන් වලින් තමයි මේ ඒව ටික කනෙක්ට් කරලා මේ පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඇඳලා තියෙන්නේ. එතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ තියෙනවා අවම ලක්ෂයක්. මේ තියෙන අවම පිරිවැයන්. ඒ කියන්නේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන් වල අවම ලක්ෂයන් ටික එකතු කරලා අපි පොයින්ට්ස් මෙහෙම ඇන්දොතින් ඒ පොයින්ට්ස් ලකුණු කරොතින් ඒ පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි මේ කොළ පාටට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ගොඩනගලා තියෙන්නේ. මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂයක් තියෙනවා. ඒ අවම ලක්ෂයෙන් වම් පැත්ත නියෝජනය කරන්නේ economies of scales. ඒ කියන්නේ මේ දිගු කාලීන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි එක්තරා සීමාවකින් පස්සේ ක්‍රමක්‍රමයෙන් පිරිවැය වැඩි වෙනවා. ඒ පිරිවැය වැඩි වෙන්නේ මෙන්න මෙතන පොයින්ට් එක. මේක තමයි පොයින්ට් එක. අවම වෙලා මේ අවම ලක්ෂය. මේ මම කර්සර් එක තියන්නේ මේ අවම ලක්ෂය. ඒතර ඒ අවම ලක්ෂය වම් පැත්තේ economies of scale මෙන්න මේ කොටස economies of scale පිරිවැය අවම වන කොටස. ඊට පස්සේ පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙන කොටස diseconomies of scale කියලා අපිට බෙදන්න පුළුවන්. මේ තියෙන ආර්ථික පිරිමැසුම් ලබන අවස්ථාව. දකුණු පැත්තේ තියෙන්නේ ආර්ථික නොපිරිමැසුම් ලබන අවස්ථාව. Locus of points representing the minimum unit cost of producing any given rate. කෙටි කාලීන පිරිවැය වක්‍ර වල ෆික්ස් කොස්ට් එක තියෙනවා. එතකොට කෙටි කාලීන පිරිවැය වක්‍ර වල ෆික්ස් කොස්ට් එක තියෙනවා. ඔව්. කෙටි කාලීන මේ පිරිවැය වක්‍ර වල ෆික්ස් කොස්ට් එක අඩංගුයි. එතකොට දැන් මෙතන දිගු කාලයේදී ඒ ෆික්ස් කොස්ට් එකත් වේරියබල් කොස්ට් එකක් බවට පත් වෙනවා. එතකොට ඒ කියන්නේ අපිට අර ෆර්ම් එකක කෙටි කාලය දිගු කාලය මේ කෙටි කාලේ සම්පූර්ණයෙන්ම අමතක කරලා දිගු කාලයට එන්න බෑ. එතකොට කෙටි කාලීන වක්‍ර වල මේ දැන් යුනිට් කොස්ට් එක තමයි මෙතන මේ ෂෝට් රන් ඇවරේජ් කොස්ට් කියලා කියන්නේ. එතකොට ඒ තුලින් එහෙම තමයි මේ වගේ U හැඩයකට මේ වක්‍රය ඇවිල්ලා තියෙන්නේ. මේක ඇතුලේ ෆික්ස් කොස්ට් එකේ යුනිට් ඒ කොස්ට් එකක් තියෙනවා. නමුත් කෙටි කාලයේ මේ මෙතන වැඩිපුරම බලපාලා තියෙන්නේ මේ කෙටි කාලීනව මේ විචල්්‍ය පිරිවැය තමයි ගොඩක්ම බලපාලා තියෙනවා. ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ වගේ වක්‍ර ගොඩක් එකතු කරලා කෙටි කාලීනව ගොඩක් එකතු කරාම මේ විචල්්‍ය පිරිවැයෙන් ඇති වෙලා තියෙන බලපෑම වැඩි අර ෆික්ස් කොස්ට් එකට වඩා. ඒතර ෆික්ස් කොස්ට් එකත් හැබැයි අයිති වෙන්න ඕනේ. දිගු කාලීන පිරිවැය ගොඩනගනකොට අනිවාර්යෙන් ෆික්ස් කොස්ට් එකත් ඇතුළත් විය යුතුමයි. මොකද අපිට ෆර්ම් එකක අපිට නැත්නම් ආයතනයක අපිට කෙටි කාලය අමතක කරලා එකපාරට දිගු කාලයට එන්න බෑ. එතකොට දැන් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ දිගු කාලයට එන්නේ කොහොමද කියලා. අපිට එහෙම ෆික්ස් කොස්ට් එක අමතක කරන්න බැරි. ෆික්ස් කොස්ට් එකේ ඒ දරපු කොටස ඒක කෙටි කාලයේදී ස්ථාවරයිනේ. ඒතර ස්ථාවර වුණාම එන්න අර අපි කතා කරේ මේ එන්නම ඇවරේජ් ෆික්ස් කොස්ට් එක අඩු වෙනවා කියලා. එතකොට කාලයක් තිස්සේ ඒ කියන්නේ ඒක අඩු වෙලා ගිහිල්ලා ඒ අර විචල්්‍ය පිරිවැයෙන් යොදන බලපෑම මේ
සාමාන්‍ය මුළු පිරිවැයට විචල්්‍ය පිරිවැයෙන් යොදන බලපෑම වැඩි වෙනවා. එතකොට එන්නම දිගු කාලයට එනකොට විචල්්‍ය පිරිවැය බවට එක නිකම්ම පත් වෙනවා. අර ෆික්ස් කොස්ට් එකේ බලපෑම මේ ව්‍යාපාරයේ මේ එක්ස්පෑන්ඩ් වෙන්න ප්‍රසාරණය වෙන්න මේ ක්‍රමක්‍රමයෙන් අර ඒකක ස්ථාවර පිරිවැය හීන වෙලා යනවා. ඒ හීන වෙලා යනකොට දිගු කාලයට එනකොට අර සියලු පිරිවැය විචල්්‍ය පිරිවැය වීම මත මේ දිගු කාලීන මෙහෙම දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය නිර්මාණය වෙනවා. එතකොට ඒක තමයි මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආයතනයක් කෙටි කාලයේදී මේ යුනිට් කොස්ට් එක අඩු කරගෙන යුනිට් කොස්ට් එක කෙටි කාලයේදී අඩු කරගෙන එනවා. එතන අවම ලක්ෂයට එනවා. ඒ අවම ලක්ෂයට ආවම ඊට පස්සේ ආයිමත් ඒ කියන්නේ එහෙම මේ අවම ලක්ෂය කියන්නේ අවම පිරිවැය කරා ළඟා වෙනවනේ. ඒ අවම පිරිවැය කරා ළඟා වෙනකොට ඒ අවම පිරිවැයන් ටික තමයි අපි කැච් කරගන්නේ. අවම පිරිවැයන් ටික තමයි අපි මෙතනින් අල්ලගෙන තියෙන්නේ. එතකොට මෙතන දැන් මේ SAC1 කියලා තියෙන පොයින්ට් එක බලන්නකෝ. මේ පොයින්ට් එක ගත්තා. ඊළඟට SAC2 කියන පොයින්ට් එක ගත්තා. එතකොට SAC3 කියන පොයින්ට් එක ගත්තා. ඒ පොයින්ට්ස් ටික අල්ලලා තමයි කනෙක්ට් කරන්නේ. ඒ පොයින්ට්ස් ටික කනෙක්ට් කරලා තමයි කර්ව් එක අපි අඳින්නේ, ලොංග් රන් කර්ව් එක අඳින්නේ. එතකොට නිකම්ම එතකොට අර මේ කෙටි කාලීන ස්ථාවර පිරිවැයෙන් කෙටි කාලයේදී තියෙන ස්ථාවර පිරිවැය මේ එන බලපෑම හැමින් අඩු වෙගෙන පිරිවැය අවම වෙලා එන තත්වයේදී පිරිවැය අවම වෙන ලක්ෂය තමයි අපි දිගු කාලයේදී සැලකිල්ලට ගන්න. එතකොට පැහැදිලිද ඒක? මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. පැහැදිලිද එතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ මොන පදනමකින්ද කියලා? diseconomies of scale ඇති වෙන්න පුළුවන්, නැත්නම් ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන් ආයතනයේ අභ්‍යන්තරයේදී තියෙන ඒ කියන්නේ සම්පත් හිඟතාවය නිසා ඇති වෙන්න පුළුවන්. රැකියා ආතතිය ශ්‍රමිකයන් තුල ඇති වෙන්න පුළුවන් රැකියා ආතතිය නිසා ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන්. ඒතර රැකියා ආතතිය නිසා මේ මොකද්ද? පිරිවැටුම අපි කියනවා සේවකයන් මේ ආයතනය හැරදාලා යන්න පුළුවන්නේ, අස් වෙන්න පුළුවන්. ඒතර අලුතෙන් සේවකයන් බඳවා ගැනීමේදී පිරිවැය වැඩි වෙනවා. එයාලට ට්‍රේනින් කොස්ට් එක දෙන්න ඕනේ. එයාලගේ මේ ඒ කියන්නේ ඉන්ටර්විව් ඒ වගේ දේවල් නිසා අතිරේක පිරිවැයන් දරන්න වෙනවා. එතකොට ට්‍රේන් කරන්න වෙනවා. එහෙම එතකොට තවත් කරුණක් වෙන්න පුළුවන් මේ කෝඩිනේෂන් ප්‍රොබ්ලම්ස්, ඒ කියන්නේ කමියුනිකේෂන් ප්‍රොබ්ලම්ස්. ඒ කියන්නේ ඇතුලේ මැනේජ්මන්ට් එකේ තියෙන ඝට්ටනයන්, ඒ වගේ විවිධ ඒ කියන්නේ මේ සංනිවේදන දුර්වලතා, අපර් මැනේජ්මන්ට් එක කියන දේ ලෝ මැනේජ්මන්ට් එක අහන්නේ හරියට බලතල බෙදිලා නැහැ. අන්න ඒ වගේ කරුණු කාරණා නිසා පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඒ ආයතනය තුළ පිරිවැය වැඩි වෙන්න පුළුවන්. දිගු කාලීනව ඒක බලපාන තුළ ඒ පිරිවැය ක්‍රමක්‍රමයෙන් වැඩි වීම තුළ ව්‍යාපාරේ පාඩු ලබනවා. එහෙම තමයි diseconomies of scales ඇති වෙන්නේ. economies of scales කියලා කියන්නේ අපිට විශේෂීකරණය තුලින් ලබා ගන්න පුළුවන් වාසි. එතකොට මේ තව කියන්න පුළුවන් මේ ඒ කියන්නේ මේ ලොකු සාමාන්‍ය ලොකු මහා පරිමාණ ව්‍යාපාර වලට ගන්න අමුද්‍රව්‍ය ගන්නකොට මේ විශාල ප්‍රමාණයේ මොනවාද වට්ටම් දීමන ඒ වගේ දේවල් ලැබෙනවා. ඒ වගේ දේවල් තුලින් මේ ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න පුළුවන්. long run average cost curve එකේ minimum point එක කියලා කියන්නේ ඒක අපිට තීරණය කරන්න පුළුවන්නේ මේ ඒක ෂෙඩියුල් එකක් එහෙම වගේ දුන්නත් තීරණය කරන්න පුළුවන්. නැත්නම් අපිට මේක තීරණය කරන්න පුළුවන් කෙලින්ම මේ වක්‍රයේ තියෙන මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මේ ඒක තමයි අරන් තියෙන්නේ. මේ Q1 මේ තියෙන්නේ මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ Q1 කියලා මේ කොටස. එතකොට මේ වක්‍රයේ අවම ලක්ෂ්‍ය මෙතන මේ C3 Q2 කියලා තියෙන මේ පොයින්ට් එක. ඒ වගේ මේ වක්‍රය දැන් මෙහෙම ඇඳම දැන් මේ මම ගත්තොත් white board එක මම ගන්නම්.
දැන් මේ වගේ වක්‍රය ඇන්දොත් මේ තියෙන අවම ලක්ෂය තමයි මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැයේ අවම ලක්ෂය වෙන්නේ. මේ u හැඩයේ නින අවම ලක්ෂය. පැහැදිලිද ඒක? මොන පදනමකින්ද අඳින්නේ? අපි ඒක ගිය සතියේ මේ අඟහරුවාද කතා කළා මොන පදනමකින්ද අඳින්නේ කියන එක. ඒක short run cost curves වල තියෙන්නේ. ඒ කියන්නේ short run cost curves වල අපි සාමාන්‍ය මුළු පිරිවැය ගැන කතා කරා. සාමාන්‍ය මුළු පිරිවැය අපිට ගණනය කරන්න පුළුවන් වෙන්නේ මුළු පිරිවැය බෙදීම ප්‍රමාණය. ඒකක ප්‍රමාණයෙන්. එහෙම තමයි අපි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර අඳින්නේ. ඒක අපි ගිය සතියේ නෙමෙයි අඟහරුවාද කතා කරා. අඟහරුවාදා රෙකෝඩින් එක එහෙම වුණාතින් බලන්න මේ අන්නේ කිහිපයක් අඳින්නේ ටයිම් පීරියඩ් එකත් එක්කනේ. දැන් මේ තියෙන්නේ මේ output per time period. ඒ කියන්නේ කාලය ගත වෙන එකම මේ සාමාන්‍ය මුළු පිරිවැයක මේ රැඳෙන්නේ නැහැනේ මේ ආයතනයක්. කාලයත් එක්ක මේ මුහුණ දෙන විවිධාකාරයේ වක්‍ර මේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර. ඒ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍ර එහෙම එකතු වෙලා තමයි එතකොට දිගු කාලයේ මුළු පිරිවැය වක්‍රය නිර්මාණය වෙන්නේ. ඉතින් output per time ඉන්නේ ඒ නිසා. Excuse me madam. ඔව් කියන්න. මිස් මේ දැන් කෙටි කාලීන පිරිවැය වක්‍රවල අවම ලක්ෂ්‍ය නෙමෙයි නේද ටැන්ජන්ට් වෙන්නේ? කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය. ඔව්. අවම ලක්ෂ්‍ය නෙමෙයි නේද ටැන්ජන්ට් වෙන්නේ? දැන් ඉකොනොමික් ස්කේල් තියෙනකොට මේ දකුණු පැත්තෙන් තමයි ටැන්ජන්ට් වෙන්නේ. ඩිස් ඉකොනොමික් ස්කේල් තියෙනකොට මේ ඔව් ඒක අර පිරිවැය වැඩි වෙනවනේ. ඒ කියන්නේ ඒ පිරිවැය වැඩි වෙන නිසා තමයි ඔව් මිනිමම් පොයින්ට් එක කියලා ගන්න බෑ නේද කෙටි කාලීන වක්‍රවල. එතකොට කෙටි කාලීන වක්‍රවල ගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන්නේ මේ දැන් මේ ඒක අර දැන් වක්‍රය හැදෙ ඔව් කියන්නකෝ. දකුණට බරවයි වමට බරවයි පොඩ්ඩක් වෙනස් වෙනව නේද? ඒක ඔව් මෙතන මේ රූප සටහන අනුව නම් ඒක එහෙම පේනවා ඇති. ඒ කියන්නේ අර ඇඳලා තියෙන විදිය අනුව මෙතන විශේෂයෙන් කියලා තියෙනවා මේ locus of points representing the minimum unit cost of producing any given rate of output given current technology and resource prices. අර theory එකේ හැටියට කොහොමත් අනිවාර්යෙන්ම minimum cost එක කියන්නේ ඒ ඕක මේ වෙන tangent වෙන්නේ මේ කියන්නේ මෙතන දකුණු පැත්තට වෙනකොට එහෙම tangent වෙන්නේ අර එන්නම පිරිවැය වැඩි වෙලා ඒ වැඩි වෙන පිරිවැයේ අවම ලක්ෂය ගන්නකොට පැහැදිලිද? දැන් ඒ කාලාන්තරයක් යනකොට කාලයක් තිස්සේ යනකොට මෙහෙම දැන් මෙතන මෙහෙම අවම ලක්ෂය මෙතන මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන අවම ලක්ෂය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ කාලය අර economies of scale තත්වයේ මේ අවසාන ලක්ෂය නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ එන්නම පිරිවැය diseconomies of scale තත්වයේදී සාමාන්‍ය මුළු පිරිවැය එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙන තත්වයේ වැඩි වෙන පිරිවැයේ තිත් අවම ලක්ෂය මොකක්ද කියලා බලලා එහෙම තමයි අපි ලකුණු කරගෙන මේ සාමාන්‍ය මුළු පිරිවැය දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය මේ අඳින්න ගන්න. මේක දැන් ප්‍රායෝගිකව ගත්තොත් ඉතින් දැන් මේ වක්‍රය මේ විදියට අපි ගොඩ නැගුවට දැන් ඕක අපි අර හරි විදියට මේ කියන්නේ තියරිටිකලි ඒ විදියට තමයි අපි ගොඩ නගාගෙන එන්නේ. නමුත් මේ ප්‍රායෝගිකව දැන් අපි ඕක ඇප්ලයි කරනකොට ෆර්ම් එකකට ඒක පොඩ්ඩක් ඉතින් අර මේ ප්‍රායෝගික තත්ත්ව එක්ක වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා.
පැහැදිලිද ඒක ප්‍රශ්නේ ඇහුව මේ ඇහුව කෙනාට පැහැදිලිද? හරි මිස් හරි thank you. එතකොට කොහොමත් මෙතන දැන් මේ කියලා තියෙන විදිහට locus of points representing the minimum unit cost of producing ඒක අර theory එකේ තියෙන විදිහට තියෙන්නේ minimum cost එක තමයි අපි ගන්නෙ කියන එක given current technology and resource prices. එතන technology එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ resource prices වෙනස් වෙන්නෙත් නැහැ. මේ නිෂ්පාදන සාධකවල මිල ගණන් වෙනස් වෙන්නෙත් නැහැ කියලා අපි උපකල්පන යොදාගෙන තමයි අපි මේ අවම මේ පිරිවැය ඒ කියන්නේ යුනිට් කොස්ට් එක නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැය අවම වන ලක්ෂයන් ටික එකතු කරගෙන මේ දිගු කාලීන මේ සාමාන්‍ය පිරිවැය වක්‍රය ගොඩනගන්නේ. එතන මෙතන මේ කියලා තියෙනවා මිඩල් පොයින්ට් එක කියන්නේ මේ දැන් සමහර වක්‍රවල මෙතන අර සමහර වෙලාවට ඉකොනොමීස් ඔෆ් ස්කේල් ඊට පස්සේ මේක නා ෆ්ලැට් වෙනවා වගේ වෙන වෙලාවල් තියෙනවා ෆ්ලැට් වෙලාම තියෙනවනේ ෆ්ලැට් වෙච්ච අවස්ථාව තමයි කොන්ස්ටන්ට් රිටර්න් ටු ස්කේල් කියන්නේ. ඒ ෆ්ලැට් වෙලා තිබිලා ඊට පස්සේ ඉන්ක්‍රීස් වෙනවා නම් කර්ව් එක. එතකොට ඩිස්ඉකොනොමීස් ඔෆ් ස්කේල්. මේ ඉකොනොමීස් ඔෆ් ස්කේල් ඊට පස්සේ දැන් මෙතන ඒක අර ෆ්ලැට් වෙච්ච අවස්ථාව ඒක පෙන්නලා නැහැ. නැත්තම් අපිට මෙන්න මේ හරියේ අපිට මේ හරියෙන් වගේ මේ SA3 කියන තැන ඉඳන් වගේ economies of scale ඊට පස්සේ SA3 ඉඳන් SA5 වගේ අවස්ථාව අපි හිතුවොත් constant return to scale නැත්නම් constant economies of scale ඊට පස්සේ ඒ මොකද මෙහෙම දෙයක් තියෙනවා constant economies of scale කියන ප්‍රායෝගික නැහැ. ඒක මේ ප්‍රැක්ටිකල් කන්සෙප්ට් එකක් නෙවෙයි. ඒක නම් තියරිම විදියට තියෙන කන්සෙප්ට් එකක් විතරයි කොන්ස්ටන්ට් කියන තත්ත්වය ගොඩක් වෙලාවට. ඒ නිසා ගොඩක් ප්‍රායෝගිකව අපිට දක්නට ලැබෙන්නේ economies of scale and diseconomies of scale. මෙතන ගන්න පුළුවන් මේ මිඩල් පොයින්ට් එක තමයි කොන්ස්ටන්ට් කියලා. නමුත් ගොඩක් වෙලාවට කොන්ස්ටන්ට් තත්ත්වයේ තියෙන්නේ නැහැ මේ ඒ කියන්නේ අර විවිධ පාරිසරික සාධක ඒ දේවල් මත මේ ස්ථාවර මට්ටමක ආර්ථික පිරිමැසුම් පවතින්නේ නැහැ. න්‍යායාත්මකව නැත්නම් තියරිටිකලි අපිට මේ මිඩල් පොයින්ට් එක කොන්ස්ටන්ට් කියලා කියන්න පුළුවන්. හරි පැහැදිලිද මේ දිගු කාලීන මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර සම්බන්ධව පැහැදිලිද? හරි මම ඊළඟ කොටසට යනවා ඊළඟ ස්ලයිඩ් එකට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකට අහන්න. ඒකට මේ තියෙන්නේ ඒ විදිහට ගත්ත කර්ව් එක long run average cost. ඒතර long run average cost is a graph that shows the different scales on which a firm can choose to operate in the long run. Long run average cost is often assumed to be U-shaped. ඒක අපි කලින් අර ඒක කොයි විදිහට derive කළේ කියන එකත් එක්ක අපිට අදහසක් ගන්න පුළුවන්. මේක U-shape එකේ curve එකක්. මේ දිගු කාලීනව මේ දිගු කාලීන පිරිවැයක් සාමාන්‍ය පිරිවැය වක්‍රය මේකේ different scales කියලා කියන්නේ අර විවිධ අවස්ථා දැන් economies of scale, diseconomies of scale න්‍යායාත්මකව ගත්තොත් නැත්නම් theoretically ගත්තොත් constant economies of scale වගේ විවිධ scales නැත්නම් විවිධ පිරිමැසුම් තත්ත්ව නිරූපණය කරන වක්‍රයක්. මේ තියෙන්නේ. ඒතකොට economies of scale කියන එක. economies of scale කියන්නේ long run average cost එක decline වෙනවා. ඒ කියන්නේ output එක නැත්නම් නිමැවුම වැඩි වෙන්න long run average cost එක decline වෙනවා නම් එතකොට economies of scale නැත්නම් ආර්ථික පිරිමැසුම් ඇති වෙනවා කියනවා. මම උදාහරණ විදියට කිව්වොත් අර මම කලින් කිව්වා වගේ සම්පත්වල තියෙන මේ වියදවුම් වල තියෙන අභාජ්‍යතාවය කියලා කියනවා නොබෙදිය හැකි බව. ඒ කියන්නේ දැන් ෆොටෝකොපි මැෂින් එකක් වගේ ගත්තොත් ඒ වගේ දේවල් වල
මහා පරිමාණ ව්‍යාපාර වල දැන් ඔය ෆොටෝකොපීස් ලක්ෂයක් දෙකක් එහෙම මේ ෆොටෝකොපි කරන්න පුළුවන්. එතකොට ප්‍රින්ටර්ස් තියෙන ලොකු මහා පරිමාණ මැෂින්ස් එහෙම මොනවාද යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනකොට යුනිට් කොස්ට් එක අඩු වෙනවනේ එන්නම. ඒ වගේම ඒ මැෂින් එක සුළු පරිමාණ ව්‍යාපාරයකට හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කොස්ට් එක වැඩි. ඒක ඒ ප්‍රාග්ධනයට දරන කොස්ට් එක වැඩි වෙනවා. ඒ සුළු පරිමාණ ව්‍යාපාරයක් ඒ වගේ මැෂින් එකක් ගත්තොත්. එතකොට යාලා බලාපොරොත්තු වෙන කැපැසිටි එකට වඩා වැඩි ඒ මැෂින් එක. ඒ උනාට මහා පරිමාණ ව්‍යාපාරයකට වාසි ගන්න පුළුවන්, ආර්ථික පිරිමැසුම් ගන්න පුළුවන්. අර වගේ ලොකු මැෂින් ඒ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනකොට ඒ තුලින් මේ දිගු කාලීන මේ සාමාන්‍ය පිරිවැය අවම කරගන්න, කියන්නේ යුනිට් කොස්ට් එක අවම කරගන්න පුළුවන්. සහ විශාල වශයෙන් ලාභ ලබන්න පුළුවන්. ඒකට ඒ වගේම විශේෂීකරණය, දැන් විශේෂීකරණය වගේ දේවල් කියලා ගත්තොත් ඉතින් ශ්‍රමිකයන් සතු විශේෂීකරණය ඊටාම ඉහළ මේ මට්ටමේ දක්ෂතා සහිත කුසලතා සහිත ශ්‍රමිකයන්ව බඳවා ගැනීම සහ යම් කාර්යයක් සම්බන්ධයෙන් ශ්‍රමිකයන් විශේෂීකරණය වීමෙන් එයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ නිශ්චිත කාලයකදී නිෂ්පාදනය කරන්න පුළුවන් නිමැවුම් මට්ටම වැඩි වෙනවා. සහ ඇකියුරසි එක නිර්වද්‍යතාවය වැඩි වෙනවා, ගුණාත්මක භාවය වැඩි. ඒ වගේ තත්වයන් මත ආර්ථික පිරිමැසුම් ළඟා කරගන්න පුළුවන්. මම ওই හේතු කීපයක් කිව්වේ. මෙතන මේ හේතු කියලා නෑ, ඔළුවේ තියාගන්න ඒවත්. එතකොට උත්තරයක් ලියනකොට ඒවත් ඔයගලන්ට අතුලත් කරන්න පුළුවන්. තර මේ තියෙන economies of scale cost related concept. මම අර කිව්ව cost related concept කියලා මේකම තමයි අර return to scale එකේ අපි increasing returns කියලා ගත්තේ. එහෙනම් මේක cost එකට තමයි අදාළ වෙන්නේ මේ ආර්ථික පිරිමැසුම තමයි economies of scale කියන එක. When a company is experiencing economies of scale, its LRAC long run average cost declines as output is increasing. diseconomies of scale කියන්නේ මේකේ opposite එක නැත්නම් විරුද්ධ එක. එතකොට ඒක හැම වෙන්නේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වැඩි වෙනවා මේ නිමැවුම වැඩි වෙනකොට. Compare with return to scale which is production. මම කිව්වේ return to scale එක compare කරන්න කියලා. මෙතන සර් දාලා තියෙනවා return to scale එක compare කරද්දී economies of scale කියලා කියන්නේ increasing returns කියන concept එකම තමයි. එතකොට diseconomies of scale කියලා කියන්නේ decreasing returns කියන concept එක. ඒ එකම කාසිය දෙපැත්තයි කියන එක තමයි මම කිව්වේ මේ cost එකයි production එකයි. production maximize කරන එකයි cost minimize කරන එකයි දෙකම එකම කාසිය දෙපැත්ත. එතකොට මේ returns කියන concept, return to scale කියන concept එකයි economies of scale මේ cost related concept එකයි දෙකත් ඒ වගේම තමයි. ඒතර පැහැදිලිද මේ economies of scale ඒ concepts ටිකම පැහැදිලිද? මොනවාද ගැටලු තියෙනවද ඒ සම්බන්ධව? හරි. මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. එතකොට මේ තියෙන්නේ තව දුරටත් ඒක පැහැදිලි කරලා තියෙනවා long run cost function displaying diseconomies of scale. එතකොට මේ මෙතන පෙන්නලා තියෙනවා economies of scale කියලා කිව්වම මෙතන මේ MC increasing marginal cost එක අර අතිරේකව දරන්න වෙන පිරිවැය වැඩි වෙනවා. ඒ තුලින් diseconomies of scale කියන්නේ ආර්ථික නොපිරිමැසුම් හට ගන්නවා කියන එක තව දුරටත් විස්තර කරලා තියෙනවා මෙතනදී. හරි මෙන්න මෙතනදී බලන්නකො මෙතනදී මේ තියෙන no economies of diseconomies of scale අර කලින් අහුවේ අර එක පොයින්ට් එකක් නේද පෙන්වන්නේ කියලා. මම එතකොට කිව්වනේ ෆ්ලැට් අවස්ථාවක් මේ තියෙන දැන් මේක ඇත්තටම කියනවා නම් long run average cost කියන curve එක මේ U shape එකට අතරිය බේසමක් වගේ කියලා අපි A level වලදී එහෙම ඉගෙන ගන්නේ. මේක නිකන් බේසමක් වගේ කියලා. ඒ කියන්නේ theoretically මෙන්න මෙහෙමයි ඔය curve එක එන්නේ. මේ වගේ U shape එකක් මත් නෙවෙයි එන්නේ මෙතන දැන් කියලා තිබුණාට ඒක අර එහෙම කියනවා කියන එකට හේතුව වෙන්නේ constant economies of scale කියන එක practical නොවන නිසා සාමාන්‍යයෙන් අපි මේ ඉගෙන ගන්න මේ curve එක මෙන්න මේ විදියට තමයි අපි අඳින්නේ.
ඕගොල්ලෝ මේක A level වලට කරලා නැතුවද? මොකද A level වලට කරලා තියෙනවද දන්නේ නැහැ. මේ මොකද A level අපේ කාලේ මේක තිබුණා. අපි A level කරනකොට මේ long run average cost කියන එක තිබුණා. දැන් A level වලට අපි ලොකුවට ඒක උගන්වන්නේ නැහැ, බර කරලා උගන්වන්නේ නැහැ. මේ කොහොම වුණත් මේ විදිහට තමයි ඔය curve එක එන්නේ. අර සර් දීලා තියෙන එකේ ඒ විදිහට අඳින්න කමක් නැහැ. ඒ කියන්නේ ඒක සර් මේ ඇහුවතින් ඒ විදිහට අඳින්න මේ නිකම් මතක තියාගන්න ඕනේ දැන්. හැබැයි මෙතන විස්තර කරලා තියෙනවා සර්. ඊට පස්සේ වෙනමම ස්ලයිඩ් එකක් අරන් විස්තර කරලා තියෙනවා කොන්ස්ටන්ට් තත්ත්වය. මේ තියෙන කොන්ස්ටන්ට් තත්ත්වය. මේ තියෙන ඉන්ක්‍රීසින් ඒ කියන්නේ මේ ඉන්ක්‍රීසින් රිටර්න් නෙමෙයි මේ ඉකොනොමිස් ඔෆ් ස්කේල්. මේ තියෙන ඩිස්ඉකොනොමිස් ඔෆ් ස්කේල්. එහෙම බෙස්ට්ම පොයින්ට් එක මොකක්ද කියලා කියන්න බෑ. ගොඩක් ඉකොනොමිස් ඔෆ් ස්කේල් රේන්ජ් එකේ ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේක කියන්නේ මේ දේ කියන්නේ සාමාන්‍යයෙන් මේ long run average cost එකේ දැන් අපිට කියන්න බෑනේ සදාකාලිකවම ලාභ ලබනවා කියලා ව්‍යාපාර ලාභ ලබන ව්‍යාපාර පාඩු ලබන්න පුළුවන් ඩිස්ඉකොනොමි ස්කේල් පැත්තට යන්න පුළුවන්. බෙස්ට්ම පොයින්ට් එක කියලා එක පොයින්ට් එකක් කියන්න බෑ. ඉකොනොමිස් ඔෆ් ස්කේල් රේන්ජ් එකේ මේ ඉන්න පුළුවන් නම් මේ ආයතනයකට දිගු කාලයේදී ඒක හොඳ තත්ත්වයක්. පුළුවන් තරම් පිරිවැය අවම කරගෙන මේ එතකොට අර ලාභ උපරිම කරගන්න පුළුවන් ඩිස්ඉකොනොමිස් තත්ත්වයට යන්නේ නැතිව පොයින්ට් එකකටත් වඩා රේන්ජ් එකක් තමයි අපිට කියන්න පුළුවන්. ඇන්ලොප් කර්ව් කියන එක මොන මේ කොටසද? ඒ කියන්නේ කොස්ට් කර්ව්ස් වලද ඔය අහන එක තියෙන්නේ ඇන්ලොප් කර්ව් කියන එක? ඇන්ලොප් කර්ව්ද මොන කොටසද තියෙන්නේ? ඒ කියන්නේ ඔයාලට මොන කොටසද ඔය මේ කොස්ට් සම්බන්ධවද? මේකටද කියලා අහන්නේ. මට එහෙම අයිඩියා එකක් නම් නැහැ. ඇන්ලොප් කර්ව් කියන්නේත් මේකටද කියලා මම ඒ කර්ව් එක මේ ගැන ඒ කියන්නේ ඒ කර්ව් එක ගැන මම මේ දන්නේ නැහැ. දැන් මම මේ ගැහුව මේව කළාමත් සර්ච් කළා නිකන් මම බලන්නේ එහෙම කර්ව් එකක් ආවෙත් නැහැ. ඒකයි මම මේ බැලුවේ මේ මොකක් හරි වෙන නමකින් මම දන්නවද දන්නේ නැහැ නේ නිසා. මොකක් හරි රෙෆරන්ස් එකක්ද ඔයා බැලුවේ? එහෙම රෙෆරන්ස් එකක් තියෙනවා නම් එතකොට මේ එහෙම කිව්වොත් මට බලලා කියන්න පුළුවන් මේකමද කියලා ඒ කර්ව් එකත්. අපි මේකට වෙන නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. මම දැනුවත්ව එහෙම නම් වෙන නම් දන්නේ නැහැ. මම නොදන්න දේවලුත් තියෙනවනේ. මේ එහෙම එකක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම රිලේටඩ් මොනවා හරි තියෙනවා නම් එතකොට දැනුම බෙදා ගන්නත් එක්ක ඒක හොඳයි. මොකක් හරි කියවපු තැනින් හරි රෙෆරන්ස් එකක් තියෙනවා නම් ෂෙයා කරන්න. එතකොට බලලා අපි ඒකමද කියලා මේ සාකච්ඡා කරලා බලමු. මේ කර්ව් එකමද ඔයා ඔය කියන කර්ව් එකමද මේ අපි කතා කරන්නේත් කියලා අපි බලමු. හරි. එතකොට මෙතන දැන් මම මේක ඇන්දේ මේ මෙතන සර්ගේ ස්ලයිඩ් එකක් තියෙනවා. මේ economies of scale මේ long run average cost curve එකේ මේ constant area එක. එතකොට no economies or diseconomies of scale. ඊළඟට if multi plant is more efficient than single plant, ඒ කියන්නේ අර group of companies වගේ කියලා තමයි මේ කියන්නේ. දැන් එක company එකක් ඒගොල්ලන්ට construction උත් කරනවා, ඒගොල්ලෝ retail උත් කරනවා, එයාලා මේ
තව ගාමන්ස් උත් කරනවා, තව apartments ඒ වගේ ගොඩාක් දේවල් කරනවා නේද මල්ටි ප්ලාන්ට් එකක් නේ. එතකොට එයාලට cost එක අවම කරගන්න පුළුවන් මේ දිගු කාලයේදී. ඒ තුලින් යාලා economies of scales වලට නැත්නම් ආර්ථික පිරිමැසුම් වලට යනවා. මේ තියෙන්නේ coordinating costs overcome multi plant economies. එතකොට මේ coordinating costs අර එකම නිෂ්පාදිතයක විතරක් රැඳිලා ඉන්නේ නැතුව diversify කරනකොට group of companies වගේ වුණාම එතකොට මේ වගේ cost එක අවම කරගන්න පුළුවන් සහ U shape curve එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිරිවැය අඩු වැඩි වෙන මට්ටමක්. හැබැයි අර economies of scale කියන මට්ටමේ රැඳිලා ඉන්න වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ වගේ multi plant economies ඒ multi plant කියන තත්ත්වය මෙතන තියෙන මේ 3 possible long run average cost curves වල multi plant firm. එතන මේ අවස්ථා තුනම experience කරන්න පුළුවන්. ඒතකොට multi plant firm එකකට. හරි මේක පැහැදිලිද? එතකොට මේ cost curves මෙතනින් ඉවරයි. ඊළඟට තියෙන්නේ elasticity සම්බන්ධව cost elasticity and economies of scale. මේක මේ ලේසි ගොඩක්. ඒ කියන්නේ ගණන් හදනවට වඩා මෙතන තියරි එක තමයි ගොඩක්ම මේ අවබෝධ කරගන්න ඕනේ. elasticity කියන්නේ අපි දන්නවනේ අද output එක 1% increase වෙනකොට ඒ කියන්නේ මේ total cost එක කොච්චර percentage එකකින් increase වෙනවද? ඒ percentage ඒ කියන්නේ cost එකයි output එකයි අතර තියෙන interrelationship එක අපි දන්නවා. cost එක පුළුවන් තරම් අඩු කර ගැනීමේ පරමාර්ථය තමයි firm එකක තියෙන්නේ. අපි elasticity එක බලනවා. ඒ elasticity එක අනුව අවබෝධ කරගන්න පුළුවන් මේ firm එක economies of scale වලදී ඉන්නේ diseconomies of scales වලදී ඉන්නේ නැත්නම් constant economies of scales වලදී ඉන්නේ කියලා. ඒකට තමයි අපි මේ cost elasticity කියන එක උපයෝගී කරගන්නේ. If 1% is increased in output, the percentage increase in total cost. එක percentage එකකින් output එක වැඩි වෙනකොට total cost එකට කොච්චර impact එකක් කොච්චර percentage එකකින් total cost එක වැඩි වෙනවද කියන එක තමයි elasticity එකෙන් මනින්නේ. ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට මේක අර differentiation විදිහට අරගෙන තියෙන මේ කියන්නේ වෙනස කියන එක delta TC divided by delta Q total cost එකේ වෙනස බෙදීම quantity එකේ වෙනස multiplied by Q over TC. එතකොට ඒ විදිහට cost elasticity එක අපිට calculate කරාම අපිට එන උත්තරේ එකට වඩා අඩුයි නම් ඒ කියන්නේ economies of scale තමයි මේ firm එක experience කරන්නේ. elasticity එකට සමානයි නම් constant returns එහෙම නැත්නම් no economies of scales. elasticity එක එකට වැඩි නම් pricing ACA කියන්නේ average cost එක වැඩි වෙනවා. ඒ කියන්නේ diseconomies of scale. ඒ විදිහට අපිට පුළුවන් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න cost elasticity එකයි economies of scales අතර. පැහැදිලිද? එතකොට cost elasticity එකයි economies of scales. එතකොට මේ තියෙන concepts ටික long run short run cost analysis සම්බන්ධව තියෙන මේ අපි කතා කරපු දේවල් සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොකද දැන් මෙතනින් මේ පාඩමේ මේ කොටස ඉවරයි. ඊළඟට අපිට යුටිලිටි නේ පටන් ගන්න කිව්වේ. මම පොඩි වෙලාවක් දෙන්නම් මේ බ්‍රේක් එක. බ්‍රේක් එකට යන්න කලින් පොඩ්ඩක් කියන්න මට මොනවා හරි ගැටලු තියෙනවද කියලා. ගණන් හදන්න මේකේ
ඒක එහෙම එච්චර බලාපොරොත්තු වෙන්නේ නෑ ගණන් හදන්න. මේ ඒ කියන්නේ එහෙම ගණන් හදන්න තියෙනවා නම් එක්සාම්පල් එකක් දෙනවනේ. මෙතන නිකන් තමයි මේක මෙහෙම දීලා තියෙන concept එක විදියට. concept එකත් එක්ක relate කරලා අර කියන්නේ cost elasticity එක කොහොමද relate වෙන්නේ economies of scales වලට කියන එක. කලින් slide එක ආයිත් කියලා දෙන්නකෝ. කලින් slide එක කියන්නේ මේ slide එකද? මේ slide එකේ තියෙන්නේ දිගු කාලීන මේ ඔව් දිගු කාලීන මේ සාමාන්‍ය පිරිවැය වක්‍ර මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකක මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකක් කියලා කියන්නේ එක ගෲප් මේ ෆර්ම් එකක් වගේ කියන එක. එතකොට අර එක නිෂ්පාදිතයක් සම්පූර්ණයෙන්ම අතෑරලම දැම්මත් අනිත් නිෂ්පාදිත වලින් අල්ලගෙන ඉන්න පුළුවන් මේ මුළු ව්‍යාපාරයේම. අන්න ඒ වගේ ෆර්ම් එකක මේ සාමාන්‍ය පිරිවැය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය හැසිරෙන ආකාරය තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙතන පළවෙනි අවස්ථාවේ තියෙනවා no economies of diseconomies of scale කියන්නේ මෙතන constant economies of scale තත්වෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම cost එක අඩු වෙන්න පුළුවන් ගොඩක්ම. මොකද multi plant එකක් single plant එකට වඩා ගොඩක් කාර්යක්ෂමයි. මොකද ඒගොල්ලන් දැන් අපි JKH වගේ බලමුකෝ. JKH වගේ එකක් හොටෙල් තියෙනවා, ඒගොල්ලන්ට apartments තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් පැත්ත තියෙනවා, රීටේල් පැත්ත තියෙනවා, කීල්ස් වගේ ඒවා. එහෙම වුණාම ඒගොල්ලෝ ගොඩක් එෆිෂන්ට්, ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ගේ යුනිට් කොස්ට් එක ගොඩක් අඩුයි. ඒගොල්ලෝ බල්ක් බයින් ඇන්ඩ් සෙලින් වගේ දේවල් කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක වලදී ඒගොල්ලන්ගේ කොස්ට් එක අඩුයි. එතකොට ගොඩක් ඉකොනොමීස් ඔෆ් ස්කේල්ස් තත්ත්වය තමයි යාළගේ දකින්න තියෙන්නේ. සහ මෙතන මේ තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ මේ ඒගොල්ලන් U shape curve එකකටත් මූණ දෙනවා. ඒ කියන්නේ diseconomies of scales වලටත් මූණ දුන්නට අර ඒ තුලින් ඇතිවෙන පිරිවැය අවම කරගන්න පුළුවන් මේ මල්ටි ප්ලාන්ට් ඉකොනොමි එකකට කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක අර මේ මෙතන පෙන්නලා තියෙන්නේ පොඩ්ඩයි. ඒ කියන්නේ U shape එකක් කිව්වට අර සම්පූර්ණයෙන්ම U එකක් මේ විදියට ඇවිල්ලා නැතුව මේක ඕවර්කම් කරන්න diseconomies of scale ඕවර්කම් කරන්න පුළුවන් මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකකට ඒගොල්ලන්ගේ තියෙන ඩයිවර්සිෆිකේෂන් නැත්නම් ඒ විවිධාංගීකරණ හැකියාව නිසා. එතකොට ඒ අවස්ථා තුනට තමයි මේ මල්ටි ප්ලාන්ට් ෆර්ම් එකක් මුණ දෙන්නේ කියලා මේකේ තියෙන්නේ. පැහැදිලිද ඒක? හරි. එතකොට මේ ස්ලයිඩ් මේක ඉවරයි. මේ පාඩම. හරි ඊළඟ පාඩමත් පටන් ගමු 5:35ට 5:40ට වගේ පටන් ගමුකෝ. 6:00 විතර වෙනකම් කරන්න පුළුවන්. 5:40ට නැත්නම් 5:35 5:40 වගේ ඊළඟ යුටිලිටි කොටස පටන් ගමු.
හරි අපි එහෙනම් පටන් ගමු යුටිලිටි තියරි එක. එතකොට යුටිලිටි කියන්නේ මේක ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික හැසිරීමත් එක්ක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට පාරිභෝගික හැසිරීම consumer behavior කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. HR සබ්ජෙක්ට් එකක්. HR මාකටිං ඔක්කොම දේවල් වලට අදාළයි. ඒතර ඉකෝන් වල අපි consumer behavior එක කතා කරනකොට මේ utility theory එකත් එක්ක තමයි ඒක කතා කරන්නේ. So consumer behavior is the study of when, why, how, where and what people do or do not buy products. නිෂ්පාදිත මිලදී ගන්නේ ඇයි නිෂ්පාදිත මිලදී ගන්නේ කොහොමද ඔය සියලුම කරුණු කොහෙන්ද නිෂ්පාදිත මිලදී ගන්නේ මොනවාද නිෂ්පාදන මිලදී ගන්න ඕනේ නිෂ්පාදිත මොනවාද ගන්න ඕනේ නැත්තේ ඔය සියලුම කරුණු කාරණා එකට මේක රාශී වීම තුල පාරිභෝගික හැසිරීම තීරණය වෙනවා. ඒක ඉතා පුළුල් විෂයක්. ඒතකොට it blends elements from psychology, sociology, anthropology and economics. මානසික කරුණු, මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සියලු මේ ආර්ථික විද්‍යානුකූල සියලුම කරුණු blend වෙලා නැත්නම් එකතු වෙලා තමයි මේ පාරිභෝගික හැසිරීම කියන දේ ඉඳලා තියෙන්නේ. ඒක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. නමුත් හරියටම තීරණය කරන්න අපහසුයි. සෝෂියොලොජි කියන්නේ මිනිසා කියන්නේ සමාජ සත්වයක් නිසා. එතකොට මෙතන රැෂනල් කන්සියුමර් කෙනෙක් ගැන තමයි අපි කතා කරන්නේ. තාර්කික පාරිභෝගිකයෙක් ගැන කතා කරන්නේ. It attempts to understand the buyer decision making process both individually and in groups. සාමූහික වශයෙන් සහ තනි තනිව භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ කියන්නේ තීරණ ගැනීමේදී පාරිභෝගිකයා හැසිරෙන ආකාරය තමයි මේ පාරිභෝගිකයා හැසිරීමෙන් අපි විශ්ලේෂණය කරගන්නේ. It studies characteristics of individual consumers such as demographics and behavioral variables in an attempt to understand people's wants. demographic කියන්නේ ප්‍රජා විද්‍යාත්මක සාධක ජන වර්ගය වයස ජාතිය ආගම ඒ වගේ සියලු කරුණු කාරණා තමයි මේ ප්‍රජා විද්‍යාත්මක සාධකවලදී ස්ත්‍රී පුරුෂ බව ඒ සියලු කාරණා තමයි ඒකේ නිරූපණය වෙන්නේ. පොඩ්ඩක් ඉන්න. එතකොට it also tries to assess influences on the consumer from groups such as family, friends, reference groups and society in general. එතකොට ඒකේ ඔය consumer behavior එක සමහර වෙලාවට family එකෙන් friends ලාගෙන් නැත්නම් යාළුවන්ගෙන් reference groups මේ peer groups නැත්නම් මේ තමන් අවට සිටින විවිධ කණ්ඩායම් ඒ වගේම සමාජය ඔය දේවල් මත පාරිභෝගික හැසිරීම විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඒ තුලින් ඇතිවන බලපෑම. ඒවත් එතකොට අපි මේ විශ්ලේෂණය කරනවා මේ පාරිභෝගික හැසිරීම කියන විෂය ඇතුලේ.